ඉතාම ආදරයෙන් පිළිගන්නවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 11 ශ්‍රේණියේ 12 වෙනි පාඩම විද්‍යුත් රසායන පාඩම සඳහා. විද්‍යුත් රසායන පාඩම අපි කතා කරන අනුමාතෘකා තුනක් යටතේ පළවෙනි අනුමාතෘකාව විද්‍යුත් රසායන කෝෂ, දෙවෙනි අනුමාතෘකාව විද්‍යුත් විච්ඡේදන කෝෂ සහ අවසාන අනුමාතෘකාව ලෝහ විකාදනය. අපි මුලින්ම උදාහරණ යොමු කරන්නේ විද්‍යුත් රසායන කෝෂ පිළිබඳව. විද්‍යුත් රසායන කෝෂවල අපි ශක්ති පරිවර්තනය සලකලා බැලුවොත් විද්‍යුත් රසායනික කෝෂයක රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීමක් සිද්ධ වෙනවා. විද්‍යුත් රසායනික කෝෂයක් හදන්න අපිට ඕන වෙනවා විද්‍යුත් රසායනික ශ්‍රේණියේ වෙනස් පිහිටීම් දෙකක් සහිත ලෝහ කූරු දෙකක්. මේ ලෝහ කූරු දෙක අපි ගිල්ලනවා අම්ල ද්‍රාවණයක් තුල. විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් ගොඩනගෙනවා ඇති. විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගැන අපිට 10 වසරේ කතා කරන්න තියෙනවා 16 වෙනි පාඩම තුල. මම පොඩි මතක් කිරීමක් සිදු කරොත් විද්‍යුත් රසායනික ශ්‍රේණිය පිළිබඳව. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ලෝහ පෙළගස්වල තියෙන සක්‍රියතාවයේ වැඩි ලෝහයේ සිට සක්‍රියතාවයේ අඩු වෙන පිළිවෙලට. සක්‍රියතාවය වැඩි ලෝහයේ ඔක්සීකරණ විභවය අපි කියනවා වැඩි කියලා. ඔක්සීකරණ වීමේ හැකියාවක් වැඩි කියලා අපි සඳහන් කරනවා. හරි. අපි මුලින්ම බැලුවොත් එහෙම උදාහරණයක් විදිහට සිංක් ලෝහ කූරක් සහ කොපර් ලෝහ කූරක් ගිල්ලපු විද්‍යුත් රසායනික කෝෂයක්. මේක අපි අම්ල ද්‍රාවණය විදිහට පාවිච්චි කරලා තියෙන සල්ෆියුරික් අම්ලය. ඉතින් අපි බැලුවොත් විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඉහළින් පිහිටන ලෝහය අපි කතා කරනවා විද්‍යුත් රසායනික කෝෂයක ඇනෝඩේ විදිහට. පහළින් පිහිටන ලෝහය අපි කියනවා විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩේ විදිහට. අපි සිංක් සහ කොපර් සැලකුවොත් වඩා සාපේක්ෂව ඉහළින් පිහිටලා තියෙන සිංක් ලෝහය, ඒ කියන්නේ සිංක් ලෝහය මෙහිදී ඇනෝඩේ ලෙස ක්‍රියාත්මක වෙනවා. කොපර් ලෝහය පිහිටන සිංක් ලෝහයට වඩා පහළින්, ඒ කියන්නේ කොපර් ලෝහය කැතෝඩේ විදිහට ක්‍රියාත්මක වෙනවා. අපි ගත්තොත් එහෙම ඇනෝඩේට විද්‍යුත් රසායනික කෝෂයක් තුළ ලැබෙන්නේ ඍණ ආරෝපණයක් නැත්නම් ඍණ අග්‍රය විදිහට අපි සලකනවා. කොපර් තහඩුව අපි සලකනවා මෙතනදී ධන අග්‍රය විදිහට. ඒ කියන්නේ කැතෝඩේ අපි සලකනවා ධන අග්‍රය විදිහට. හැබැයි විද්‍යුත් විච්ඡේදන කෝෂවල ගියොත් ඔය ධන ඍණ කතාව පොඩි වෙනස් වීමක් ලක්වන අපි ඒක පසුව සාකච්ඡා කරන්න ඉඩ දීලා අපි විද්‍යුත් රසායනික කෝෂ සම්බන්ධව ඉදිරියට කතා කරගෙන යමු. හරි. විද්‍යුත් රසායනික කෝෂ ගැන කතා කරද්දී අපි කිව්වා සිංක් ලෝහය ඍණ අග්‍රය ලෙස, කොපර් ලෝහය ධන අග්‍රය විදිහට අපි කතා කරා මේ උදාහරණයේදී. ඊට පස්සේ අපිට බලන්න වෙනවා ඇනෝඩේදී වෙන්න මොන ප්‍රතික්‍රියාවද, කැතෝඩේදී වෙන්න මොන ප්‍රතික්‍රියාවද කියලා අපිට අඳුර ගන්න වෙනවා. අපි කියනවා ඇනෝඩේදී වෙන සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ඔක්සීකරණ ප්‍රතික්‍රියාව විදියට. මොකද ඔක්සීකරණ ප්‍රතික්‍රියාව විදියට. කැතෝඩේදී සිද්ධ වෙන ප්‍රතික්‍රියාව අපි හඳුන්වනවා ඔක්සීහරණ ප්‍රතික්‍රියාව කියලා. එතකොට විද්‍යුත් රසායනික කෝෂයක උනත්, විද්‍යුත් විච්ඡේදන කෝෂයක උනත් ඔය ඔක්සීකරණ ප්‍රතික්‍රියාව, ඔක්සීහරණ ප්‍රතික්‍රියාව ඔය පිළිවෙලටම තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇනෝඩේදී ඔක්සීකරණය, කැතෝඩේදී ඔක්සීහරණය. හරි. අපි මේ උදාහරණයට අනුව ප්‍රතික්‍රියාව සැලකුවොත් සිංක් ලෝහය සිංක් ධන දෙක අයනය සහ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. අපි ඔක්සීකරණය කියන එක හඳුන්වන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රතික්‍රියාවක් විදිහට. ඔක්සීහරණය අපි හඳුන්වන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා ප්‍රතික්‍රියාවක් විදිහට. එතකොට හයිඩ්‍රජන් ධන අයන ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන හයිඩ්‍රජන් වායුව පිට කරනවා. එතකොට අපිට මේ පරීක්ෂණය තුළ ලැබෙන නිරීක්ෂණයක් දකින්න ලැබෙනවා කැතෝඩේ අසනින් වායු බුබුළු පිට වෙනවා. වායු බුබුළු පිට වෙනවා. ඉතින් මේ වායු බුබුළු පිට වීමේ හේතුව තමයි කැතෝඩ ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් ධන අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව පිට කිරීම. හරි. අපි බැලුවොත් එහෙම ඇනෝඩ ප්‍රතික්‍රියාව සහ කැතෝඩ ප්‍රතික්‍රියාව, ඇනෝඩ ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා තියෙනවා. කැතෝඩ ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන තියෙනවා. ඇනෝඩ ප්‍රතික්‍රියාව සහ කැතෝඩ ප්‍රතික්‍රියාවේ සමස්ත ආයනික ප්‍රතික්‍රියාව වර්ණනා ගත්තොත් අපිට දකින්න ලැබෙනවා සිංක් ධන අයන හයිඩ්‍රජන් අයන දෙකක් සමග ප්‍රතික්‍රියා කරලා සිංක් ධන දෙක සහ හයිඩ්‍රජන් වායුව පිට කරලා තියෙනවා. අපි බැලුවොත් එහෙනම් මේ අවස්ථාවේ පදාර්ථයේ අවස්ථා නිරූපණය කරලා තියෙනවා. අපි S වලින් නිරූපණය කරන්නේ solid නැත්නම් ඝන අවස්ථාව, L liquid නැත්නම් ද්‍රව අවස්ථාව නිරූපණය කරනවා, aqueous නැත්නම් ජලීය අවස්ථාව නිරූපණය කරනවා, gas G වලින් අපි නිරූපණය කරන්නේ වායු අවස්ථාව. ඒකම පොඩි මතක් කිරීමක් කරනවා නොදන්න ළමයින් සඳහා. හරි. අපි ඊළඟට බැලුවොත් එහෙම ධාරාව ගලන්නේ කොහොමද කියලා. හරි. ඉලෙක්ට්‍රෝන ධාරාව ගැන අපි බැලුවොත් ඉලෙක්ට්‍රෝන ධාරාව ගලන්නේ සිංක් තහඩුවේ ඉඳලා කොපර් තහඩුවට. ඒ කියන්නේ ඍණ අග්‍රයේ ඉඳලා ධන අග්‍රය දක්වා. හැබැයි සම්මත ධාරාව ගැලීම සිද්ධ වෙන්නේ ධන අග්‍රයේ ඉඳලා ඍණ අග්‍රයට. ඒ කියන්නේ කොපර් තහඩුවේ ඉඳලා සිංක් තහඩුව දක්වා. හරි. ඊළඟට සාකච්ඡා කරන්නේ දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණයේදී අපි අරගෙන තියෙන්නේ යකඩ තහඩුවක් සහ කොපර් තහඩුවක් සල්ෆියුරික් අම්ලය ගිලීමෙන් ලැබෙන විද්‍යුත් රසායනික කෝෂය. ඒතර අපි මුලින්ම අඳුන ගන්න ඕනේ ඇනෝඩේ මොකක්ද කැතෝඩේ මොකක්ද කියලා. ඒතකොට විද්‍යුත් රසායනික ශ්‍රේණිය අපි බැලුවොත් යකඩ තියෙන කොපර් වලට වඩා ඉහළින්. ඒ කියන්නේ ඉහළින් පිහිටන එක අපි තෝරගන්නේ ඇනෝඩේ විදියට. එහෙනම් කොපර් වෙන්න ඕනේ කැතෝඩේ. ඒතර අපි කලින් කතා කරා ඇනෝඩෙන් ලැබෙන්නේ ඍණ බවක් සහ කැතෝඩෙන් ලැබෙන්නේ ධන බව. ඊට පස්සේ බැලුවොත් එහෙම ඇනෝඩේදී අපි මුලින් සාකච්ඡා කරා
ඇනෝඩේ සිද්ධ වෙන ඔක්සිකරණය. ඒ වගේම කැතෝඩේ සිද්ධ වෙන ඔක්සිහරණය. එහෙනම් යකඩ ඔක්සිකරණය වීමකට ලක් වෙනවා. ඒ වගේම කැතෝඩේ ඇසල්දී H+ අයන ඔක්සිහරණයකට ලක් වෙනවා. ඒකට අපි ඇනෝඩ ප්‍රතික්‍රියාව බැලුවොත් යකඩ නැත්නම් Fe ධන දෙක සහ ඉලෙක්ට්‍රෝන දෙකක් බවට පරිවර්තනය වෙනවා. කැතෝඩ ප්‍රතික්‍රියාවේදී H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පරිවර්තනය වෙනවා. කෝෂයේ සමස්තනික ප්‍රතික්‍රියාව ගන්න නම් අපි ඇනෝඩ ප්‍රතික්‍රියාව සහ කැතෝඩ ප්‍රතික්‍රියාව එකතු කරන්න ඕනේ. එතකොට අපිට හම්බ වෙනවා යකඩ H+ අයන සමග ප්‍රතික්‍රියා කරලා Fe ධන දෙක සහ හයිඩ්‍රජන් වායුව පිට කරනවා. එතකොට මේකේ ධාරාවල් දිහා බැලුවොත් අපිට හම්බ වෙනවා ධාරාවල් දෙකක්. මොකද ඉලෙක්ට්‍රෝන ධාරාව සහ සම්බන්ධ ධාරාව. ඒතර ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කරන ඍණාත්මකයේ ඉඳලා ධනාත්මකයේ දක්වා. එතකොට ඒ කියන්නේ යකඩ තහඩුවේ ඉඳලා කොප තහඩුව දක්වා. ඊට පස්සේ අපි ගත්තොත් සම්මත ධාරාව ධනාත්මකයේ ඉඳලා ඍණාත්මකයේ දක්වා ගමන් කරන. ඒ කියන්නේ කොප තහඩුවේ ඉඳලා යකඩ තහඩුව දක්වා. හරි. විද්‍යුත් රසායනික කෝෂවල තුන්වෙනි උදාහරණය සලකලා බලන්න. තුන්වෙනි උදාහරණය. ඒ තුන්වෙනි උදාහරණය ගැන සලකලා බලද්දී අපි මෙහිදී පාවිච්චි කරලා තියෙනවා සිංක් තහඩුවක් සහ යකඩ තහඩුව. එතකොට සිංක් සහ යකඩ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පිහිටීම් බැලුවොත් අපිට පේනවා යකඩ වලට වඩා උඩින් තමයි සිංක් පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ සිංක් ක්‍රියාත්මක වෙන්න ඕන මොකක් විදිහටද? ඇනෝඩේ විදිහට. එහෙනම් යකඩ ක්‍රියාත්මක වෙන්නේ මෙහිදී කැතෝඩේ විදිහට. එතකොට අපි කලින් කිව්වා සිංක් තහඩුවට ලැබෙන්නේ ඍණ. ඒ කියන්නේ ඇනෝඩේ ලැබෙන්නේ ඍණ, කැතෝඩේ ලැබෙන්නේ ධනක් බවක්. හරි. එතකොට අපි වැළුවොත් එහෙම ඇනෝඩේ සිදුවන ප්‍රතික්‍රියා සහ කැතෝඩේ සිදුවන ප්‍රතික්‍රියා. එතකොට ඇනෝඩේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඔක්සිකරණයක්. කැතෝඩේ සිද්ධ වෙන්නේ ඔක්සිහරණයක්. එතකොට මෙහිදී සිංක් තහඩුව සිංක් ධන දෙක අයන සහ ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිකරණය වෙනවා. කැතෝඩ ප්‍රතික්‍රියාව විදිහට කලින් වගේමයි හරි කලින් උදාහරණ දෙකේදී වගේමයි හරි H+ අයන ඉලෙක්ට්‍රෝන අරගෙන හයිඩ්‍රජන් වායුව පිට කරනවා. එතකොට කෝෂයේ සමස්තනික ප්‍රතික්‍රියාව ගන්න ඕනේ නම් අපි කරන්නේ 1 සහ 2 ප්‍රතික්‍රියා දෙක එකතු කරනවා. එතකොට අපිට හම් වෙනවා සිංක් සහ H+ අයන ප්‍රතික්‍රියා කරලා සිංක් ධන දෙක අයන සහ H2 වායුව පිට කරනවා. එතකොට මේකෙත් අපි බැලුවොත් එහෙම ඉලෙක්ට්‍රෝන ධාරාව සහ සම්මත ධාරාව සුපුරුදු පරිදිමයි ඍණාත්මකයේ ඉඳලා ධනාත්මකයට තියෙනවා ඉලෙක්ට්‍රෝන ධාරාව, සම්මත ධාරාව තියෙනවා ධනාත්මකයේ ඉඳලා ඍණාත්මකයට. ඒ කියන්නේ මේ උදාහරණයට අනුව සිංක් තහඩුවේ ඉඳලා යකඩ තහඩුව දක්වා තියෙනවා ඉලෙක්ට්‍රෝන ධාරාව, යකඩ තහඩුවේ ඉඳලා සිංක් තහඩුව දක්වා තියෙනවා සම්මත ධාරාව. හරි. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ විද්‍යුත් රසායන පාඩමේ දෙවන මාතෘකාව විද්‍යුත් විච්ඡේදන කෝෂ පිළිබඳව. විද්‍යුත් විච්ඡේදන කෝෂ ගැන කතා කරද්දී අපිට මුලින්ම අවධානය යොමු කරන්න වෙනවා විද්‍යුත් විච්ඡේදනය කියන්නේ මොකක්ද කියලා. විද්‍යුත් විච්ඡේදනය කියලා කියන්නේ බාහිර විද්‍යුත් ප්‍රභවයක් මගින් යම්කිසි විද්‍යුත් විච්ඡේදයකට විදුලිය සපයන විට එම විද්‍යුත් විච්ඡේදයේ සිදුවන රසායනික විපර්යාස. ඉතින් මේ විද්‍යුත් විච්ඡේදනය ගැන කතා කරද්දී අපිට අවශ්‍ය වෙන කෝෂය තමයි විද්‍යුත් විච්ඡේදන කෝෂය. ඒතර විද්‍යුත් විච්ඡේදන කෝෂයක් අපි මෙතන ඇඳලා තියෙනවා. විද්‍යුත් විච්ඡේදන කෝෂයක අපිට අවශ්‍ය වෙනවා බාහිර විද්‍යුත් ප්‍රභවයක්. ඒ කියන්නේ සරල කෝෂයක් වගේ දෙයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ බාහිර විද්‍යුත් සපයන ප්‍රභවයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි පාවිච්චි කරලා තියෙන ඉලෙක්ට්‍රෝඩ මෙතනදී මම නම් කරලා තියෙනවා කාබන් සහ කාබන් හෝ ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ මෙතන පාවිච්චි කරන්න පුළුවන්. මේට අමතරව සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙතන පාවිච්චි කරලා තියෙනවා ලෝහ කූරු දෙක ගිල්වන්න විද්‍යුත් විච්ඡේදයක්. ඒතකොට විද්‍යුත් විච්ඡේදයක් කියන්නේ මොකක්ද කියලා ගැටලුවක් පැන නගිනවා ඇති. විද්‍යුත් විච්ඡේදයක් කියලා අපි කියන්නේ ධාරාවක් ගමන් කරන්න පුළුවන්. නැත්නම් ධාරාවක් සංනායනය කරන්න පුළුවන් ද්‍රවයක් හෝ ද්‍රාවණයක්. ඒතකොට විද්‍යුත් විච්ඡේද වල උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. ආයනික සංයෝගවල ජලීය ද්‍රාවණ, ආයනික සංයෝගවල විලීන ද්‍රාවණ, ඊට පස්සේ අම්ල ද්‍රාවණ, භස්ම ද්‍රාවණ වගේ දේවල් අපිට විද්‍යුත් විච්ඡේද විදිහට සලකන්න පුළුවන්. හරි. අපි ගත්තොත් එහෙම විද්‍යුත් විච්ඡේදන ගැන කතා කරනකොට විද්‍යුත් විච්ඡේදනයේ තියෙනවා සම්මුතියන් කිහිපයක්. අපි සම්මුතියන් ගැන මුලින්ම අවධානය යොමු කරලා උදාහරණ වලට යමු. හරි. එතකොට විද්‍යුත් විච්ඡේදනයේ පළවෙනි සම්මුතිය තමයි බාහිර විද්‍යුත් ප්‍රභවයේ ධනාත්මකයට සම්බන්ධ කරලා තියෙන ඉලෙක්ට්‍රෝඩය අපි කියනවා ධන ඉලෙක්ට්‍රෝඩය විදියට. ඒ වගේම බාහිර විද්‍යුත් ප්‍රභවයේ ඍණාත්මකයට සම්බන්ධ කරලා තියෙන ඉලෙක්ට්‍රෝඩ අපි කියනවා ඍණ ඉලෙක්ට්‍රෝඩය විදියට. හරි. විද්‍යුත් විච්ඡේද ගැන කතා කරද්දී විද්‍යුත් විච්ඡේදය වල තියෙනවා මොනවද? ධන අයන සහ ඍණ අයන. එතකොට ධන අයන ගමන් කරන්න පෙළවෙන්නේ ඍණ ඉලෙක්ට්‍රෝඩයේ දිශාවට. ඍණ ඉලෙක්ට්‍රෝඩයේ දිශාවට. නැත්නම් ආකර්ෂණය වෙන්නේ ඍණ ඉලෙක්ට්‍රෝඩය ළඟට. ඊට පස්සේ අපි ගත්තොත් මේ විද්‍යුත් විච්ඡේදයේ තියෙන ඍණ අයන ආකර්ෂණය වෙන්නේ ධන ඉලෙක්ට්‍රෝඩයේ අසලට. හරි. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මේ ඍණ ඉලෙක්ට්‍රෝඩයේ වෙතට ආකර්ෂණය වෙච්ච ධන අයන ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් ඔක්සිහරණය සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් ඔක්සිහරණය සිද්ධ වෙනවා. මෙතනදී අපි කතා කරනවා ඔක්සිහරණය වීමේදී අර විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පහළින් තියෙන ලෝහ තමයි නැත්නම් පහළින් තියෙන අයන තමයි වඩා ඔක්සිහරණය වීමට නැඹුරු වෙන්නේ. ඒකට මෙතන අයන කිහිපයක් අපි ඍණාත්මක ගාවට ගමන් කරොත් එහෙම වැඩිම සම්භාවිතාවයක් තියෙන ඔක්සිහරණය වෙන්න විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පහළින් තියෙන අයන වලට. හරි. ඊට පස්සේ අපි කතා කරා ඔක්සිහරණය සිද්ධ වෙනවා. කියන ඔක්සිහරණය සිද්ධ වෙන තැන අපි කියන මොකද? කැතෝඩය කියලා. ඔක්සිහරණය සිද්ධ වෙන තැන අපි කියනවා කැතෝඩය කියලා. ඊට කලින් අපි කතා කරා විද්‍යුත් රසායනික කෝෂවලදී
ඔක්සි හරණය සිදුවන ස්ථානය තමයි කැතෝඩය. ඒ කියන්නේ විද්‍යුත් විච්ඡේදන කෝෂයක ඍණාක්‍රිය තමයි කැතෝඩය විදිහට ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඊළඟට බැලුවොත් එහෙම විද්‍යුත් විච්ඡේදයේ ඍණායන අපි කිව්වා ගමන් කරනවා ධන ඉලෙක්ට්‍රෝඩය ගාවට. ධන ඉලෙක්ට්‍රෝඩයෙන් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිකරණය සිද්ධ වෙනවා. ඔක්සිකරණය සිද්ධ වෙනවා කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම මේක ඇනෝඩය වෙන්න ඕනේ. ඒ කියන්නේ විද්‍යුත් විච්ඡේදන කෝෂයක ධනාක්‍රිය වෙන්නේ මොකද්ද? ඇනෝඩය. අපි මෙතනදී පාවිච්චි කරලා දෙන්නේ කාබන් හෝ ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝන. හැබැයි ප්ලැටිනම් හැර වෙනත් ලෝහයක් අපි ඉලෙක්ට්‍රෝඩය විදිහට පාවිච්චි කරොත් නැත්නම් ඇනෝඩය විදිහට පාවිච්චි කරොත් එහෙම මෙතනට යන ඍණායන ඔක්සිකරණය වීම වෙනුවට සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි මොකද? මෙතනට දාන ලෝහය ඔක්සිකරණය වීමේ හැකියාවක් තියෙනවා. විද්‍යුත් විච්ඡේදනය පිළිබඳ පළවෙනි උදාහරණය තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට අපි මුලින්ම කතා කරන්නේ කාබන් ඉලෙක්ට්‍රෝඩය යොදා විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය පිළිබඳව. ඉතින් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කියලා කියන්නේ ඝන අවස්ථාවේ පවතින සෝඩියම් ක්ලෝරයිඩ් රත් කිරීමෙන් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවය බවට පත් කරපු අවස්ථාව. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවයේ තියෙන සෝඩියම් ධනායන සහ Cl විනායන විතරයි. හැබැයි ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ඊට වඩා වෙනස් කතාවක් කියලා අපි ඊළඟ උදාහරණයේදී ඒක අපි සාකච්ඡා කරමු. හරි. අපි මුලින්ම බැලුවොත් එහෙම සෝඩියම් ක්ලෝරයිඩ් විලි ද්‍රාවණය විතර අඩංගු වෙන විද්‍යුත් විච්ඡේදය විදියට ඒකට තියෙනවා සෝඩියම් ධනායන සහ Cl විනායන. සෝඩියම් ධනායන ආකර්ෂණය වෙනවා ඍණ ඉලෙක්ට්‍රෝඩය වෙතට. Cl විනායන ආකර්ෂණය වෙනවා ධන ඉලෙක්ට්‍රෝඩය වෙතට. එතකොට අපි කතා කරොත් එහෙම ධන ඉලෙක්ට්‍රෝඩ විදියට ක්‍රියාත්මක වෙන ඇනෝඩය ඇනෝඩයේදී සිද්ධ වෙන ඔක්සිකරණය. එතකොට Cl විනායන ඔක්සිකරණය වෙනවා ක්ලෝරින් වායුව බවට. ඒ වගේම සෝඩියම් ධනායන කැතෝඩය අසලදී ඉලෙක්ට්‍රෝන ලබාගෙන සෝඩියම් ලෝහය නිබදවනවා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් ප්‍රතික්‍රියා 1 සහ 2 මෙහිදී අපිට තියෙන ප්‍රශ්නේ තමයි හරි පළවෙනි එකේදී ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඒ වගේම කැතෝඩ ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝන එකක් තමයි ලබා ගන්න. එතකොට සමස්ත විද්‍යුත් විච්ඡේද ප්‍රතික්‍රියාව ලියා ගන්නදී අපිට ඉලෙක්ට්‍රෝන තුලිත සමීකරණ දෙකක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට කරගන්න පුළුවන් වෙච්ච දේ තමයි දෙවනි කැතෝඩ ප්‍රතික්‍රියාව කියන්නේ නැත්නම් දෙවනි ප්‍රතික්‍රියාව අපිට දෙකෙන් ගුණ කරලා ඉවරලා 2යි Na ධන 2යි E Na ලෝහය දෙකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. හරි. ඒකට සමස්ත විද්‍යුත් විච්ඡේද ප්‍රතික්‍රියාව විදිහට අපිට හම්බ වෙනවා සෝඩියම් අයන දෙකක් Cl අයන දෙකක් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ලෝහය සහ ක්ලෝරින් වායුව විද්‍යුත් විච්ඡේදයෙන් දෙවන උදාහරණ විදිහට අපි කතා කරන්නේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. එතකොට විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ගැන අපි කතා කරද්දී තිබ්බේ සෝඩියම් ධනායන සහ Cl විනායන විතරයි විද්‍යුත් විච්ඡේදය විදිහට. හැබැයි අපි දැන් කතා කරන ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ සෝඩියම් ධනායන Cl විනායන වලට අමතරව H ධනායන සහ OH විනායනත් අඩංගු වෙනවා. එතකොට අපි කතා කරොත් සෝඩියම් ධනායන සහ H ධනායන ආකර්ෂණය වෙනවා ඍණ ඉලෙක්ට්‍රෝඩය දිශාවට. ඒ වගේම Cl ඍණ සහ OH ඍණ ආකර්ෂණය වෙනවා ධන ඉලෙක්ට්‍රෝඩය දිශාවට. හැබැයි අපි සැලකුවොත් සෝඩියම් ධනායන සහ H ධනායන සක්‍රියතා ශ්‍රේණියේ පිහිටන්නේ අවස්ථා ස්ථාන දෙකකින්. එතකොට අපි ගත්තොත් එහෙම වැඩි ඔක්සිහරණය වීමේ වැඩි ඔක්සිහරණය වීමේ සම්භාවිතාවයක් නැත්නම් වැඩි ඔක්සිහරණය වීමේ හැකියාවක් තියෙන්නේ H ධන වලට. මොකද සක්‍රියතා ශ්‍රේණියේ සෝඩියම් වලට පහළින් තමයි හයිඩ්‍රජන් පිහිටලා තියෙන්නේ. ඒක ඔක්සිහරණය වීමේ සම්භාවිතාව නැත්නම් ඔක්සිහරණය වීමේ හැකියාව හයිඩ්‍රජන් වල සෝඩියම් වලට සාපේක්ෂව වැඩි. අපි බැලුවොත් එහෙම ධන ඉලෙක්ට්‍රෝඩය දිශාවට ධන ඉලෙක්ට්‍රෝඩය දිහාවට ලං වෙන්නේ Cl ඍණ සහ OH ඍණ. එතකොට ඔක්සිකරණය වීමේ හැකියාව Cl ඍණ වල OH ඍණ වලට වඩා වැඩි. එහෙනම් ඔක්සිකරණය වෙනවා Cl ඍණායන ක්ලෝරින් වායුව බවට, ඔක්සිහරණය වෙනවා H ධනායන H2 වායුව බවට. එතකොට 1 සහ 2 ඇනෝඩ ප්‍රතික්‍රියාව සහ කැතෝඩ ප්‍රතික්‍රියාව එකතු කිරීමෙන් අපිට හම්බ වෙනවා සමස්ත විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාවේ අනුව අපිට පළවෙනි විදිහට හම්බ වෙනවා හයිඩ්‍රජන් වායුව සහ ක්ලෝරින් වායුව. එතකොට හයිඩ්‍රජන් වායුව කැතෝඩය ඇසලින් බුබුලු නගමින් පිට වෙනවා. ඒ වගේම ඇනෝඩය ඇසලින් ක්ලෝරින් වායුව බුබුලු නගමින් පිට වෙනවා. විද්‍යුත් විච්ඡේදනයේ තුන්වෙනි උදාහරණය විදිහට කතා කරන්නේ ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් කාබන් ඉලෙක්ට්‍රෝඩය යොදා විද්‍යුත් විච්ඡේදනය. හරි. අපි බැලුවොත් එහෙම කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක තියෙන අයන මොනවද? කොපර් ධන 2 අයන, සල්ෆේට් ඍණ 2 අයන නැත්නම් SO4-2. ඒ වගේම අපිට හම්බ වෙනවා H ධනායන සහ OH ඍණ අයන. එතකොට අපි බැලුවොත් එහෙම ධනායන ආකර්ෂණ සුපුරුදු පරිදිම ඇනෝඩයේ දිශාවට කැතෝඩයේ දිශාවට කැතෝඩයේ දිශාවට හරි කැතෝඩයේ දිශාවට ආකර්ෂණය කරන තරේන ඉලෙක්ට්‍රෝඩයේ දිශාවට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ කොපර් ධන 2 සහ H ධනායන ආකර්ෂණය වෙන්නේ කැතෝඩයේ දිශාවට. ඒ වගේම සල්ෆේට් සහ OH ඍණායන ආකර්ෂණය වෙනවා ඇනෝඩයේ දිශාවට. ඒතර අපි සැලකුවොත් එහෙම කැතෝඩයේ දිශාවට ආකර්ෂණය කොපර් ධන 2 සහ H ධනායන විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඉහළින් තියෙන්නේ සාපේක්ෂව ඉහළින් පිළිගන්නේ හයිඩ්‍රජන් සාපේක්ෂව පහළින් පිළිගන්නේ කොපර්. අපි දන්නවා ඔක්සිහරණය වීමේ නැඹුරුතාවය වැඩි වෙන්නේ සක්‍රියතා ශ්‍රේණියේ පහළින් තියෙද්දි. ඒ කියන්නේ කොපර් වලට ඔක්සිහරණය වීමේ හැකියාව හයිඩ්‍රජන්ට සාපේක්ෂව වැඩි. එතකොට මෙතනදී ඔක්සිහරණය වෙන්නේ කොපර්.
ඊට පස්සේ අපි බැලුවොත් එන ඇනෝඩයේ දිශාවට ආකර්ෂණය වෙනවා සල්ෆේට් සහ OH ඍණ. එතන අපි ගත්තා නැත්නම් හයිඩ්‍රොක්සිල් අයන. එතකොට සල්ෆේට් වලට සාපේක්ෂව හයිඩ්‍රොක්සිල් වල ඔක්සිකරණය වීමේ හැකියාව වැඩි. එහෙනම් ඔක්සිකරණය වෙන්න හයිඩ්‍රොක්සිල් අයන. එතන අපි ඇනෝඩ ප්‍රතික්‍රියාව සහ කැතෝඩ ප්‍රතික්‍රියාව සැලකුවොත් එහෙම ඇනෝඩයේදී හයිඩ්‍රොක්සිල් අයන ඔක්සිජන් සහ ජලය නිපදවමින් ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. ඒ වගේම අපි බැලුවොත් කැතෝඩ ප්‍රතික්‍රියාව කොප ධන අයන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් කොප ලෝහය හදනවා. එතන අපිට පේන දේ තමයි නිරීක්ෂණ විදිහට දකින්න ලැබෙන දේවල් තමයි කැතෝඩේ තඹ තැන්පත් වෙනවා. මොකද කැතෝඩේදී වෙන දේ තමයි කොප නිපදෙන්නේ නැත්නම් තඹ නිපදීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ගත්තොත් එම ද්‍රාවණයේ නිල් පැහැ අඩු වෙනවා. ද්‍රාවණයේ නිල් පැහැ අඩු වීමට හේතුව තමයි කොප සල්ෆේට් දැන් ජලීය කොප සල්ෆේට් කියන නිල් පැහැ ද්‍රාවණයක්. හැබැයි කොප ධන අයන ප්‍රමාණය කොප ධන දෙක අයන ප්‍රමාණය හරි ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ ද්‍රාවණයේ නිල් පැහැ අඩු වෙන්න ඒක හේතුවක් වෙනවා. විද්‍යුත් විච්ඡේදන හතරවන උදාහරණයක් අපි සාකච්ඡා කරන්න යන්නේ. මෙහිදී අපි කාබන් ඉලෙක්ට්‍රෝඩ වල අල්පාම්ලික ජලයේ විද්‍යුත් විච්ඡේදන සහ සලකලා බලන්න. එතකොට අල්පාම්ලික ජලය කියලා කියන්නේ ජලයට අම්ලයක් එකතු කිරීමෙන් එහි pH අගය අඩු කරගෙන දෙනවා. හරි. එතකොට අපි බැලුවොත් එහෙම අල්පාම්ලික ජලයේ විද්‍යුත් විච්ඡේදනය මේකේ තියෙන අයන වර්ග දෙකක්. මූලික වශයෙන් අයන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්ලස් අයන අනිත් එක තමයි හයිඩ්‍රොක්සිල් අයන. හැබැයි අපි දැම්මොත් එහෙම H2SO4 වගේ අම්ලයකින් අපි මේක ආම්ලික කරොත් හරි සල්ෆේට් අයන තියෙන්න පුළුවන්. HCl වගේ අම්ලයකින් අපි ආම්ලික කරොත් Cl- වගේ අයන තියෙන්න පුළුවන්. හරි. අපි මෙතනදී අපි මේ උදාහරණය දෙන්න තියෙන H2SO4 වලින් ආම්ලික කරන ලද අල්පාම්ලික ජලය. හරි. එතකොට අපි බැලුවොත් එහෙම ඇනෝඩේ සහ කැතෝඩේ සුපුරුදු පරිදි තියෙනවා. ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා ඇනෝඩේ. හරි. ඍණාග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා කැතෝඩේ. ඊට පස්සේ බැලුවොත් එහෙම මේක නිරීක්ෂණ. මේ ඇටෝමගේ නිරීක්ෂණ. එතකොට මේ පොඩ්ඩක් අර කලින් ඇටෝම් වල වඩා පොඩි වෙනස්කම් පෙන්නනවා. හරි. කලින් ඇටෝම් වල අපි මේ වගේ පරීක්ෂණ නල අපි ඇනෝඩේ සහ කැතෝඩේට දාලා තිබෙන්නේ නැහැ. හැබැයි මෙහිදී අපි වායුන් එකතු කර ගැනීමට සහ වායු පරිමාවල සංසන්දනයක් සඳහා මේ විදිහට පරීක්ෂණ නලත් උපයෝගී කරගෙන තියෙනවා. එතකොට පේන දේ තමයි ඇනෝඩේ නිරීක්ෂණ විදිහට අපිට හම්බ වෙනවා. හරි. ඔක්සිජන් වායුව එකතු වෙනවා. හරි. අපි තාම අයග ප්‍රතික්‍රියා වලින් සාකච්ඡා කරනවා. දැන් මතක තියාගන්න ඇනෝඩේ එකතු වෙන වායුවේ පරිමාවට වඩා කැතෝඩේ එකතු වෙන වායු පරිමාව වැඩි. ඒක නිරීක්ෂණය. හරි. එතකොට අපි මේකේ රසායනික පදනම් බැලුවොත් එහෙම රසායනික විපර්යාස බැලුවොත් එහෙම වෙන දේ තමයි ධන ඇනෝඩේ දක්වා ගමන් කරනවා හයිඩ්‍රොක්සිල්. ඒ කියන්නේ OH ඍණ අයන. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඍණ කැතෝඩේ ගාවට යනවා H+ අයන. එතකොට H+ අයන මෙතන ලැබෙන ක්‍රම දෙකක් තියෙන එකක් තමයි ජලයේ භාගික විකරණය වෙලා H+ අයන හම්බ වෙනවා. ඊට අමතරව අම්ලයෙන් H+ අයන හම්බ වෙනවා. එතකොට මේ දෙකේ එකතු විදිහට H+ අයන සාන්ද්‍රණය වැඩියෙන් තියෙනවා. හරි. අපි බැලුවොත් එහෙම ඇනෝඩ ප්‍රතික්‍රියා අපි කිව්ව හයිඩ්‍රොක්සිල් අයන තමයි ඇනෝඩේ දක්වා ගමන් කරන්නේ. එතකොට හයිඩ්‍රොක්සිල් අයන ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිජන් හා ජලය බවට ඔක්සීකරණය වෙනවා. ඊට පස්සේ අපි කිව්ව කැතෝඩේ ගාවට යන මොකද්ද? H+ අයන. H+ අයන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් හයිඩ්‍රජන් වායුව බවට ඔක්සීකරණය වෙනවා. එතකොට මේ දෙකම සලකලා අපිට අල්පාම්ලික ජලයේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය තනි සමීකරණයක් විදිහට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ ජලය පත් වෙන ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වායුව බවට. එතකොට අපිට ඇනෝඩේ සහ කැතෝඩේ මේ විදිහට වායු එකතු වීමට හේතු තමයි මෙන්න මේ ක්‍රියාවලිය. දැන් සාකච්ඡා කරන්නේ විද්‍යුත් විච්ඡේදනයේ කාර්මික භාවිතයන් පිළිබඳව. එතකොට අපි ප්‍රධාන කාර්මික භාවිතයන් හතරක් ගැන කතා කරනවා. පළවෙනි එක විදිහට අපි කතා කරනවා ලෝහපස් වලින් ලෝහ නිස්සාරණය. ඒතර උදාහරණ විදිහට ගන්න පුළුවන් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සෝඩියම් ලෝහය නිස්සාරණය වගේ දේවල්. ඊට පස්සේ ගත්තොත් ලෝහ පිරිසිදු කිරීම උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. සංශුද්ධ කොප ලෝහය නිපදවන්න අපි විද්‍යුත් විච්ඡේදන ක්‍රම භාවිත කරනවා. ඊට අමතරව ලෝහාලේපනය ගැන අපි අනුමානටුවක් යටතේ වැඩිපුර සාකච්ඡා කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රිදී ආභරණ මත රන් ලෝහය ආලේප කර ගැනීම. ඊට පස්සේ ගත්තොත් කාර්මිකව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවන්නත් විද්‍යුත් විච්ඡේදන ක්‍රම පාවිච්චි කරන උදාහරණ තමයි ප්‍රාචීන කෝෂ ක්‍රමය. හරි. අපි බලන්න යන්නේ සෝඩියම් ලෝහය කාර්මිකව නිෂ්පාදනය කරන්න කොහොමද කියලා. සෝඩියම් ලෝහය කාර්මික නිෂ්පාදනය කරන්න පාවිච්චි කරනවා ඩවුන්ස් කෝෂය. ඩවුන්ස් කෝෂය ගත්තොත් එහෙම ඩවුන්ස් කෝෂයේ තියෙන වෘත්තාකාර වාණය කැතෝඩය. මේක ත්‍රිමානව හිතන්න හරි වෘත්තාකාර වාණය කැතෝඩයක් තියෙනවා. ඒකේ මැද තියෙනවා ඇනෝඩයක්. මේක වින්ෆ්‍රන් ඇනෝඩයක්. ඊට අමතරව කැතෝඩීය ප්‍රදේශය සහ ඇනෝඩීය ප්‍රදේශය වෙන් කරන වෘත්තාකාර වාණය දැල් ප්‍රාචීරයක් වෙනවා. එතකොට කැතෝඩීය ප්‍රදේශය සහ ඇනෝඩීය ප්‍රදේශය වෙන් කරන වෘත්තාකාර වාණය දැල් ප්‍රාචීරයක් තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම මේක අමුද්‍රව්‍ය ඇතුළු කරන ස්ථානයක් තියෙන අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි වෙන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. අපි කලින් කතා කරා විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය මොනවද? ඒවයි ඵල මොනවද? ප්‍රතික්‍රියා මොනවද කියලා කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඒකත් කතාව ලේසි තේරුම් ගන්න. ඒතකොට විලීන සෝඩියම් ක්ලෝරයිඩ් පාවිච්චි කරන්න. එතකොට විලීන සෝඩියම් ක්ලෝරයිඩ් හදාගන්න බෑ. එතකොට ඝන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රව කරන්න ඕනේ. එතකොට විලීන සෝඩියම් ක්ලෝරයිඩ් හදාගන්න අපි කියන අපි ගත්ත සෝඩියම් ඝන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රව වන උෂ්ණත්වය ගත්තොත් සෙල්සියස් අංශ 840ක් වගේ වෙනවා. දැඩි උෂ්ණත්වය. හැබැයි අපිට 140ක් විතර කැල්සියම් ක්ලෝරයිඩ් දාගත්තොත් මේ විලීන වන උෂ්ණත්වය සෙල්සියස් අංශ 600ට වගේ අඩු කරගන්න පුළුවන්. මේක කාර්මික ගොඩක් වාසිදායක දෙයක්.
එතකොට කාර්මිකව සෝඩියම් ක්ලෝරයිඩ් වල විලීන වන උෂ්ණත්වය අඩු කරගන්න කැල්සියම් ක්ලෝරයිඩ් 40ක් පමණ පාවිච්චි කරනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම තියෙන අයන වර්ග දෙකයි. සෝඩියම් ධන අයන තියෙනවා, Cl ඍණ අයන තියෙනවා. එතකොට සෝඩියම් ධන අයන ආකර්ෂණය වෙනවා වෘත්තාකාර වාහන කැතෝඩිය ගාවට. ඒ කියන්නේ ඒවා ඔක්සිහරණය වෙනවා. සෝඩියම් අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන සෝඩියම් ලෝහය බවට ඔක්සිහරණය වෙනවා. ඊට පස්සේ ධන මෙම්බ්‍රේන් කැතෝඩිය ගාවට ආකර්ෂණය වෙනවා Cl ඍණ අයන. Cl ඍණ අයන එතකොට ඔක්සිකරණය වෙලා ඉලෙක්ට්‍රෝන පිට කරමින් හරි ක්ලෝරින් වායුව පිට කරනවා. එතකොට අපිට පේනවා ක්ලෝරින් වායුව මෙතනින් අපිට වෙන් කර ගන්න පුළුවන්. ඒ වගේම ද්‍රව සෝඩියම් මෙතනින් වෙන් කර ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම සෝඩියම් වල සහ ක්ලෝරින් වල භාවිතයන් ගැන අපි මෙතනදී සාකච්ඡා කරමු. එතකොට මෙතන ප්‍රධාන අපේ අරමුණ තමයි සෝඩියම් ද්‍රව සෝඩියම් නිපදවා ගැනීම. සෝඩියම් ලෝහය නිපදවා ගැනීම. හැබැයි අපිට අතුරු ඵලයක් විදිහට ක්ලෝරින් වායුවත් ලැබෙනවා. මේ දෙකේම වාසි ගොඩක් තියෙනවා. හරි. අපි ඉස්සෙල්ලා බලුත් එමු සෝඩියම් ලෝහය මොනවද වාසි නැත්නම් භාවිතයන් මොනවද කියලා. එතකොට සෝඩියම් ලෝහය පාවිච්චි කරනවා සෝඩියම් වාෂ්ප ලාම්පු නිෂ්පාදනය සඳහා කාලෝකය ලබා දෙන සෝඩියම් වාෂ්ප ලාම්පු නිෂ්පාදනය කිරීම සඳහා වැදගත් වෙනවා. ආයි සෝඩියම් ලෝහය පාවිච්චි කරනවා න්‍යෂ්ටික බලාගාරවල සිසිල්න කාරකයක් විදිහට. ඒක සිසිල්න කාරකයක් විදිහට වැදගත් වෙනවා සෝඩියම් ලෝහය. ඊට අමතරව සෝඩියම් ලෝහය වැදගත් වෙනවා විද්‍යාගාරවල භාවිතයන් සඳහා. අපි ක්ලෝරින් වායුව දිහා බැලුවොත් එහෙනම් ක්ලෝරින් වායුව ගොඩක් වැදගත් වෙනවා අපි පානීය ජලය පිරිසිදු කරන්න ක්ලෝරින් වායුව බුබුලණය කිරීමක් සිදු කරනවා. එතකොට ඊට අමතරව ක්ලෝරින් හොඳ විරංජන කාරකයක්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ක්ලෝරින් වායුව HCl ආම්ලයට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවා ගන්න පාවිච්චි කරන අමුද්‍රව්‍යයක් විදිහට. ඊට අමතරව අපි ගත්තොත් එහෙම ක්ලෝරින් වායුව අපි පාවිච්චි කරනවා PVC වැනි නැත්නම් පොලිවයිනල් ක්ලෝරයිඩ් වැනි බහුඅවයවික නිෂ්පාදනයේදී ක්ලෝරින් වායුව භාවිතා වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ විද්‍යුත් විච්ඡේදනයේ භාවිතයක් පිළිබඳ ලෝහා ලේපනය. මේ ලෝහා ලේපනය ගැන කතා කරද්දී ලෝහා ලේපනය කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම දැනගන්න ඕනේ. විද්‍යුත් විච්ඡේදනය ක්‍රම පාවිච්චි කරලා යම් පෘෂ්ඨයක් මත තුනී ලෝහ ස්ථලයක් ආලේප කර ගැනීම අපි කියනවා විද්‍යුත් ලෝහා ලේපනය කියලා. හරි. විද්‍යුත් ලෝහ ලේපනය ගැන කතා කරද්දී අපි පාවිච්චි කරන ලෝහ කිහිපයක් තියෙනවා. බහුලව පාවිච්චි කරන. ටින් ලෝහය, ඊට පස්සේ අපිට කොපර් ලෝහය, සිල්වර් ලෝහය, ක්‍රෝමියම් ලෝහය ආදී දේවල්. ඒකට මේවා පාවිච්චි කරන්න හේතු වෙච්ච කරුණු තියෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් මේවා ගොඩක් වෙන මල නොබෙදෙන දේවල්. ඊට අමතරව මේවා ප්‍රතික්‍රියාශීලීත්වයෙන් ගොඩක් අඩු දේවල්. ඒ වගේම ආකර්ෂණීය ස්වභාවයක් තියෙනවා මේ ලෝහවල. මේ දේවල් පදනම් කරගෙන අපි මේ ලෝහ බහුලව පාවිච්චි කරන විද්‍යුත් ලෝහා ලේපනයේදී. හරි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කොපර් ලෝහය යකඩ හැන්දක් මත ආලේප කර ගැනීම. මෙහිදී අපි පාවිච්චි කරන්න ඕනේ ආලේපනය කරන උපකරණ නැත්නම් භාණ්ඩය කැතෝඩයේ විදිහට. ඒක නම් මෙතනද පාවිච්චි කරන යකඩ හැන්ද කැතෝඩයේ විදිහට පාවිච්චි කරනවා. ඊට අමතරව අපි ආලේපනය කරගන්න ලෝහය, ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක් මත ආලේපනය කරගන්න ලෝහය පාවිච්චි කරනවා ඇනෝඩයේ විදිහට. ඒ කියන්නේ මෙතනදී නම් කොපර් ලෝහය. හරි. ඒ කියන්නේ අපි මෙතනදී ඍණාග්‍රේ විදිහට සම්බන්ධ කරගත්ත යකඩ හැන්ද, ධනාග්‍රේ විදිහට සම්බන්ධ කරගත්ත කොපර් ලෝහය. ඊට අමතරව අපි ආලේපනය කරගන්න ලෝහයේම ලවණ ද්‍රාවණයක් අපි පාවිච්චි කරනවා විද්‍යුත් විච්ඡේදයේ විදිහට. එතකොට මෙතන පාවිච්චි කරන්නේ කොපර් සල්ෆේට් ද්‍රාවණය. එතකොට අපි මේ පාවිච්චි කරන විද්‍යුත් විච්ඡේදය ගොඩක් වෙලා සාන්ද්‍රණය අඩුවෙන් ගන්න මතක තියාගන්න ඕනේ. මොකද එතකොට තමයි තුනී ස්තරයක් තැම්පත් කරගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි මේ ප්‍රතික්‍රියා ගැන අධ්‍යයනය කරොත් එහෙම ඇනෝඩයේ විදිහට ධනාග්‍රය නැත්නම් කොපර් ලෝහය ක්‍රියාත්මක වෙනවා. එතකොට කොපර් ලෝහය ගත්තොත් එහෙම කොපර් ලෝහයට ආකර්ෂණය වෙනවා කවුද? ඍණ අයන. කවුද? OH ඍණ අයන. ඊට අමතරව සල්ෆේට් අයන. හැබැයි මෙතනදී පාවිච්චි වෙලා තියෙන්නේ සක්‍රීය ඇනෝඩයක්. සක්‍රීය ඇනෝඩයක් කියනවා නම් මොකද වෙන්නේ? ඇනෝඩය ඔක්සිකරණය වෙනවා ඍණ අයන ඔක්සිකරණය වීම වෙනකොට. එහෙනම් මොකද වෙන්නේ? කොපර් ලෝහය කොපර් ධන දෙක සහ ඉලෙක්ට්‍රෝන බවට ඔක්සිකරණය වෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් ඔක්සිකරණය වෙනවා. ඊට පස්සේ ගත්තොත් කැතෝඩ ප්‍රතික්‍රියාව. කැතෝඩ ප්‍රතික්‍රියාව ගත්තොත් මෙතන තියෙනවා කොපර් ධන අයන සහ H ධන අයන. එතකොට කොපර් ධන අයන ගත්තොත් එහෙම නැත්නම් කොපර් ලෝහය ගත්තොත් එහෙම හයිඩ්‍රජන් වඩා පහළින් තියෙන. ඒ කියන්නේ ඔක්සිහරණය වීමේ සම්භාවිතය වැඩි කාර්යය කොපර් ලෝහය. එතකොට කොපර් ධන දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් කොපර් ලෝහය බවට ඔක්සිහරණය වෙනවා. එහෙනම් කැතෝඩයේ මත ඒ කියන්නේ නැත්නම් යකඩ හැන්ද මත කොපර් ලෝහය තුනී ස්තරයක් විදිහට තැම්පත් වීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපි විද්‍යුත් රසායන පාඩමේ අවසාන අනුමාත්‍රකම ඒ කියන්නේ ලෝහ විකාදනය ගැන තමයි සාකච්ඡා කරන්නේ. මේ ලෝහ විකාදනය කියලා කියන්නේ යම්කිසි ලෝහයක් කාලයක් ගත වෙනකොට ඒ ලෝහයේ දිස්නය අඩු වෙනවා. ඊට අමතරව රළු බව වැඩි වෙනවා. ඊට අමතරව පැහැ වෙනස් වෙනවා. මේ වගේ වෙනස්කම් පෙන්වනවා. ඉතින් මේක අපි කියනවා ලෝහ විකාදනය කියලා. හැබැයි අපි ගත්තොත් එහෙම වාතයේ නිරාවරණය වෙච්ච යකඩ නැත්නම් වාණය වගේ දෙයක් හරි මේකේ සිදුවන ලෝහ විකාදනය අපි විශේෂ නමකින් හඳුන්වනවා මල වැදීම කියලා. මල වැදීම කියලා. එතකොට අපි මේ අනුමාත්‍රකාව යටතේ වැඩිපුරම කතා කරන්නේ යකඩ මල වැදීම පිළිබඳව. හරි. එතකොට යකඩ මල වැදීම ගැන කතා කරද්දී යකඩ මල වැදීම සඳහා අවශ්‍ය වෙන සාධක ගැන අපි මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ. හරි. අපි සාධක විදිහට කතා කරන වාතය සහ
ඊට අමතරව ජල වාෂ්ප. එතන වාතය කියද්දි වාතයේ තියෙන ඔක්සිජන් වායුව තමයි ප්‍රධානම සාධකය වෙන්නේ යකඩ මල බැඳීම සඳහා. ඊට අමතරව ජල වාෂ්ප වැදගත් වෙනවා යකඩ මල බැඳීම සඳහා. එතන මේ සාධකවල අවශ්‍යතාවය අපි පරීක්ෂණාත්මකව තහවුරු කරන්න තමයි මේ පරීක්ෂණ තුනක් මම ඇඳලා තියෙන්නේ බෝඩ් එකේ. හරි. එතන මේ පරීක්ෂණ තුන අපි වෙන වෙනම දැන් සාකච්ඡා කරන්න යන්නේ. පළවෙනි රූප සටහන අදාළ වෙන්නේ වාතය යකඩ මල බැඳීම සඳහා අවශ්‍ය වන බව පෙන්වීම. දෙවන රූප සටහන අවශ්‍ය වෙන්නේ අපිට ඔක්සිජන් වාතයේ තියෙන සංඝටකයක් විදිහට මල බැඳීමට දායක වන බව පෙන්වන්න. ඊට පස්සේ තුන්වෙනි රූප සටහන අපි ඇඳලා තියෙන්නේ ජල වාෂ්ප මල බැඳීම සඳහා අවශ්‍ය වන සාධකයක් බව පෙන්වන්න. හරි. අපි මුලින්ම අවධානය යොමු කරමු පළවෙනි රූප සටහනට. ඒ කියන්නේ AB කියලා පරීක්ෂණ නල දෙකක් තියෙනවා. ඊට අමතරව A පරීක්ෂණ නලයේ තියෙන සිසිල් ජලය, ඊට පස්සේ B පරීක්ෂණ නලයේ තියෙනවා නැටබූ ජලය, ඊට පස්සේ B පරීක්ෂණ නලයේ ඊට අමතරව පොල් තෙල් විස්තරයක් දාලා තියෙනවා. මේ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එතන අපි ගත්තොත් එහෙම ටික දවසක් යනකොට යකඩ යන මල බැඳෙන්නේ A වලද B වලද? A නලයේ තියෙන යකඩනේ මල බැඳෙන අපිට දක්නන්න ලැබෙනවා. හැබැයි B වල තියෙන යකඩනේ මල බැඳෙන්නේ නැහැ. මේක අපි හේතුව සාකච්ඡා කරොත් A සහ B වලට වෙනස් වෙච්ච කර්ම මොනවද? A වලට ගත්තොත් ඉන්නේ සිසිල් ජලය. සිසිල් ජලය තියෙන්නේ. එතකොට මේකේ තියෙන මොනවද? මේකේ තියෙනවා වාතය. වාතය දිය වෙලා තියෙනවා. ඊට අමතරව මේක නිරාවරණය වෙලා තියෙනවා. නිරාවරණය වෙලා තියෙනවා කියන්නේ මේකට ආයේ පිටතින් වාතය එකතු වෙන්නත් පුළුවන්. පිටතින් වාතය දිය වෙන්නත් පුළුවන්. හැබැයි අපි ගත්තොත් B ගැන. B ගත්තොත් එහෙනම් මේකේ තියෙන නැටබුව ජලය. ජලය නටවත් මොකද වෙන්නේ? වාතය ඉවත් වෙලා යනවා. ඊට අමතරව බාහිර වායු ගෝලයේ වාතය දියවීම වළක්වන්න අපි පොල් තෙල් ඉස්සරෙකුත් දාලා තියෙනවා. එතකොට B යකඩනේ වාතය සම ගැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක මල බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට තහවුරු කරගන්න පුළුවන් වාතය නොලැබෙනකොට මල බැඳීම සිද්ධ වෙන්නේ නැහැ. හරි. දෙවෙනි රූප සටහනට ගියොත් දෙවෙනි රූප සටහන අපි කතා කරන්න යන්නේ වාතයේ තියෙන කුමන සංඝටකයද මල බැඳීම සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ කියලා. එතකොට දෙවෙනි රූප සටහනේ අපිට තියෙනවා A සහ B කියලා පරීක්ෂණ නල දෙකක්. A පරීක්ෂණ නලය අපි මුකුත් අඩම් කරලා නැහැ. හැබැයි B පරීක්ෂණ නලය අපි දාලා දෙන යකඩ කෙඳි වගේක් මේ ඉහළ කෙළවරේ රඳවලා තියෙනවා. හරි. එතකොට ටික දවසක් යද්දී අපිට පේන දෙනවා යකඩ කෙඳි ටික මල බැඳෙනවා. හරි. ඒත් එක්කම A නලය වගේ නෙමෙයි B නලයේ මොකද වෙන්නේ? ජල මට්ටම කෙමෙන් ඉහළ යනවා. හරි. අපිට ආසන්න වශයෙන් මේක හම්බෙනවා පරීක්ෂණවල පහෙන් එකක් පමණ දුරට ජල මට්ටම වැඩි වෙනවා. හරි. දැන් අපිට පේන දේ තමයි යකඩ කෙඳි මල බැඳෙනකොට වාතයේ තිබෙ යම්කිසි සංඝටකයක් වැය වෙලා තියෙනවා. හරි. අපි දන්නවා වායු ගෝලයේ ඔක්සිජන් දෙනවා 121ක් විතර. ඒ කියන්නේ ආසන්නව පහෙන් එකක පරිමා භාගයක් තියෙනවා. හරි. එතකොට මෙතන අපිට පේන පරීක්ෂණ නලයේ පහෙන් එකක වගේ ප්‍රමාණයක් තමයි ජල මට්ටම ඉහළ යන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් වායුව වැය වෙච්ච ප්‍රමාණයට සමාන පරිමාත්‍රක ජල මට්ටම ඉහළ යන්නේ. එතකොට අපිට නිගමනය කරන්න පුළුවන් මේ වැය වෙලා තියෙන්නේ ඔක්සිජන් වායුව. ඒ කියන්නේ ඔක්සිජන් වායුව අවශ්‍ය වෙනවා මොකටද? යකඩ මල බැඳීම සඳහා. නැත්නම් වාතයේ අඩංගු සංඝටකයක් වන ඔක්සිජන් යකඩ මල බැඳීම සඳහා අවශ්‍ය වෙන බව නැත්නම් වමනා වෙන බව අපිට ඔප්පු කරන්න පුළුවන්. අවසාන රූප සටහනට ගියොත් අවසාන රූප සටහනේ පාවිච්චි කරලා දෙන මොකද්ද? පරීක්ෂණ නල දෙක. ඊට අමතරව යකඩන දෙක දිශාවන් මාරු කරලා සම්බන්ධ කරලා දෙන රූප සටහන් දෙකේදීම හරි අපිට පේන දේ තමයි B නලයේ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් තියෙනවා. නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් වල කාර්යභාරය තමයි ජල වාෂ්ප අවශෝෂණය කර ගැනීම. හැබැයි A වල පරීක්ෂණ නලයේ එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ A වල පරීක්ෂණ නලයේ ජල වාෂ්ප අඩංගු වෙලා තියෙනවා. අපිට ටික දවසක් ගියාට පස්සේ පේන දේ තමයි A පරීක්ෂණ නලයේ තියෙන යකඩනේ වාතය නිරාවරණය වෙච්ච ප්‍රදේශ වගේම ඇතුලෙන් තියෙන ප්‍රදේශයක් මල බැඳිලා තියෙනවා. හැබැයි B වලට ගියොත් B වල ඉහළින් තියෙන ප්‍රදේශය මල බැඳිලා. හැබැයි පරීක්ෂණ නලයේ පහළින් තියෙන ප්‍රදේශ මල බැඳිලා නැහැ. ඒතර අපිට ගන්න පුළුවන් නිගමනය මොකද්ද? B නලයේ තිබෙන්නේ නැති එකම වෙනස තමයි ජල වාෂ්ප තිබෙන්නේ නැති. මොකද නිර්ජලීය කුපස් නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් මේ ජල වාෂ්ප ආකර්ෂණය කරගත්තා. ඒතර මේ කැල්සියම් ක්ලෝරයිඩ් ආකර්ෂණය කර ගැනීම නිසා B වල ජල වාෂ්ප අඩංගු වෙන්නේ නැහැ. එතකොට ඒක හේතුව නිසා අපිට කියන්න පුළුවන් B යකඩන මල බැඳෙන්නේ B යකඩන වල යටින් තියෙන කොටස් මල බැඳෙන්නේ නැහැ කියලා. හරි. එතකොට අපිට ඔප්පු කරන්න පුළුවන් යකඩ මල බැඳීම සඳහා ජල වාෂ්ප අවශ්‍ය වෙන බව. හරි. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ යකඩ මල බැඳීමේ රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව. එතකොට මෙතනදී ඔක්සිකරණ සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියා දෙකම සිද්ධ වෙනවා. එතකොට ඔක්සිකරණය වෙනවා යකඩ. ඊට පස්සේ ජලය සහ ඔක්සිජන් ඔක්සිහරණය වීමකට ලක් වෙනවා. හරි. අපි මේ ප්‍රතික්‍රියා දිහා බැලුවොත් එහෙම එතකොට යකඩ ලෝහය Fe ධන දෙක සහ ඉලෙක්ට්‍රෝන බවට ඔක්සිකරණය වෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. අපි ගත්තොත් එහෙම මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම මේ පිට කරන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ප්‍රභේදයක් තියෙන්න ඕනේ. එතකොට නැත්නම් ඔක්සිහරණය වෙන්න පුළුවන් ප්‍රභේදයක් තියෙන්න ඕනේ. එතකොට මෙතනදී ජලය සහ ඔක්සිජන් ඔක්සිහරණය වෙලා
හයිඩ්‍රොක්සිල් ලයන හදනවා. එතකොට අපි ගත්තොත් මේ 1 සහ 2 ප්‍රතික්‍රියාවල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බැලන්ස් වෙලා නැහැ. එතකොට අපිට ඉලෙක්ට්‍රෝන බැලන්ස් කරගන්න පළවෙනි ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ කරන්න වෙනවා. එතකොට අපිට හම්බ වෙනවා ඉලෙක්ට්‍රෝන 4ක තියෙන බැලන්ස් වෙච්ච ප්‍රතික්‍රියාවක්. හරි. එතකොට අපි 1 සහ 3 ප්‍රතික්‍රියා දෙක එකතු කරොත් අපිට හම්බ වෙනවා 2H2O ධන O2 Fe අණුත් එක්ක ප්‍රතික්‍රියා කරලා Fe ධන දෙක සහ හයිඩ්‍රොක්සිල් ලයන හදනවා. එතකොට මේ හයිඩ්‍රොක්සිල් සහ Fe ධන දෙක අයන එකතු වෙලා ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගය හදනවා. මේ ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් කියන එක ඔක්සිජන් එක තවදුරටත් ඔක්සිකරණය වෙන්න පුළුවන්. එතකොට ඔක්සිකරණය වෙලා ෆෙරික් ඔක්සයිඩ් හදනවා. එතකොට මේ ෆෙරික් ඔක්සයිඩ් ජලයත් එක්ක තමයි එකතු වෙලා තියෙන්නේ. එහෙනම් අපි කියනවා සජල ෆෙරික් ඔක්සයිඩ් කියලා. එතකොට මේ ජලාණු සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන් හින්දා අපි මෙතන x කියන සංකේතය දාලා තියෙනවා. Fe2O3.xH2O. එතකොට මෙතන x අණුව මෙතන නැත්නම් ජල අණු තියෙන ප්‍රමාණය අනුව මේ සූත්‍රය වෙනස් වෙන්න පුළුවන් හින්දා අපි x වලින් මේක සංකේතවත් කරලා දෙනවා. ඒතර මතක තියාගන්න යකඩ මල බැදීමේ සූත්‍රය Fe2O3.xH2O. එතකොට මොකක්ද ඔක්සිකරණය වුණේ යකඩ ඊට පස්සේ ජලය සහ ඔක්සිජන් ඔක්සිහරණය වුණා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ අම්ලවල බෂ්මවල සහ ලවණවල බලපෑම කොහොමද මල බැදීම කෙරෙහි බලපාන්නේ කියලා. එතකොට සමහර සාධක ශීඝ්‍රතාවය වැඩි කරනවා සමහර සාධක ශීඝ්‍රතාවය අඩු කරනවා. අපි මේක පරීක්ෂණාත්මකව තහවුරු කරගන්න තමයි යන්නේ. අපි පළවෙනිට බලුවොත් මේ පළවෙනි රූප සටහනේ නිරූපණය කරලා තියෙනවා A සහ B කියලා පරීක්ෂණ නල දෙකක්. A පරීක්ෂණ නලය අඩංගු වෙනවා සාමාන්‍ය ජලය. ඒ වගේම B පරීක්ෂණ නලය අඩංගු වෙනවා HCl මිශ්‍ර ජලය. ඒ කියන්නේ B වල අඩංගු වෙන්නේ ආම්ලික ජලය. ඒතර අපිට දවසකට විතර පස්සේ මේ පරීක්ෂණ නල දෙක නිරීක්ෂණය කරොත් එහෙම වැඩිම මල බැඳලා තියෙන්නේ B පරීක්ෂණ නලයේ තිබ්බ ඇනේ. ඒ කියන්නේ HCl මිශ්‍ර ජලය. ඒ කියන්නේ ආම්ලික ගතිය මල බැඳීමේ ශීඝ්‍රතාවය වැඩි කරලා තියෙනවා. අපි දෙවෙනි අවස්ථාවේ ගියොත් එහෙම පළවෙනි එකේ සාමාන්‍ය ජලයේ සුපුරුදු පරිදි B එකේ තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් මිශ්‍ර ජලය. එතකොට ලවණයක් තමයි අඩංගු වෙලා තියෙන්නේ. එතකොට අපිට දවසකට විතර පස්සේ මේක චෙක් කරලා බලනකොට අපිට දකින්න ලැබෙන දේ තමයි A වලට සාපේක්ෂව B වල මල බැඳීමේ ස්වභාවය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ලවණ මගින් නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් මගින් මල බැඳීමේ ශීඝ්‍රතාවය වැඩි කරලා තියෙනවා. ඒ වගේම අපි තුන්වෙනි රූප සටහන. ඒ කියන්නේ තුන්වෙනි ක්‍රියාකාරකම ඔස්සේ අපි අධ්‍යයනය කරන බෂ්ම වල බලපෑම කොහොමද මල බැඳීම සඳහා බලපාන්නේ. එතකොට අපි බැලුවොත් එමේ A වල සාමාන්‍ය ජලය B වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍ර ජලය අඩංගු වෙලා තියෙනවා. එතකොට අපි දවස් විතර පත්‍රේ නිරීක්ෂණ කරලා බලද්දී අපිට පේන දේ තමයි A වල තියෙන යකඩ ඇණය B වල යකඩ ඇණයට වඩා මල බැඳිලා තියෙනවා. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍ර ජලය මල බැඳීමේ ශීඝ්‍රතාවය අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ බාෂ්මික සංයෝග මල බැඳීමේ ශීඝ්‍රතාවය අඩු කරලා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. මේ ක්‍රියාකාරකම් තුනේ සාරාංශය ගත්තොත් අපිට පැහැදිලි වෙන දේ තමයි ආම්ලික ගතිය මල බැඳීමේ ශීඝ්‍රතාවය වැඩි කරනවා. ලවණ නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් මල බැඳීමේ ශීඝ්‍රතාවය වැඩි කරනවා. බෂ්ම මල බැඳීමේ ශීඝ්‍රතාවය අඩු කරනවා. හරි අපි මෙතන සාකච්ඡා කරන්නේ ද්විලෝහ ආචරණය පිළිබඳ. එතකොට මල බැඳීම කරේ අනිත් ලෝහවල බලපෑම තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට මේකට අපි පොඩි ක්‍රියාකාරකමක් සිද්ධ කරනවා. මේ ක්‍රියාකාරකමදී අපිට අවශ්‍ය වෙනවා ඒගාර, ඒ කියන්නේ ජෙලි එකක්, ඒගාර කියන්නේ ජෙලි එකක්. මේ ජෙලි එකේ අපි දර්ශක දානවා පිනොක්තලින් දර්ශකය සහ පොටෑසියම් ෆෙරිසයනයිඩ්. එතකොට මේ දර්ශකයට දාන්න හේතුව තමයි පිනොක්තලින් දර්ශකය ගත්තොත් හයිඩ්‍රොක්සිල් අයනත් එක්ක රෝස පහයකට හැරෙනවා. ඒ වගේම පොටෑසියම් ෆෙරිසයනයිඩ් Fe ධන දෙක අයනත් එක්ක නිල් පහයකට හැරෙනවා. ඒතර අපි හයිඩ්‍රොක්සිල් අයන හඳුනා ගැනීමට සහ Fe ධන දෙක අයන හඳුනා ගැනීම සඳහා මේ දර්ශක දෙක පාවිච්චි කරනවා. හරි. අපි පළවෙනි උදාහරණය නිකන් පළවෙනි රූප සටහනට ගියොත් ඒක අපිට පේනවා නිල් පැහැති කලාප සහ රෝස පැහැති කලාපයක්. ඒතකොට අපිට පේන දේ තමයි මෙතනදී Fe ධන දෙක අයන හැදිලා තියෙන නිල් පැහැති කලාපෙන් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. රෝස පැහැති කලාපෙන් තේරුම් ගන්න පුළුවන් හයිඩ්‍රොක්සිල් අයන හැදිලා තියෙනවා. ඒ කියන්නේ Fe කියන්නේ යකඩ ඔක්සිකරණයක් වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඒ වගේම හයිඩ්‍රොක්සිල් අයන හැදිලා තියෙනවා ජලය සහ ඔක්සිජන් ඔක්සිහරණය වෙනවා. ඊට පස්සේ අපි ගත්තා දෙවෙනි රූප සටහන සහ තුන්වෙනි රූප සටහන. ඒතකොට ඒක අපිට පේන දේ තමයි රෝස පැහැති කලාප දෙකක් විතරයි දකින්න හම්බෙන්නේ. හැබැයි අපිට නිල් පැහැති කලාප දකින්න හම්බෙන්නේ නැහැ. ඒතකොට අපිට පේන දේ තමයි හයිඩ්‍රොක්සිල් අයන නම් හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඔක්සිහරණයක් වෙලා තියෙනවා. හැබැයි ඔක්සිහරණය වෙන්න අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සපයන්න නම් අනිවාර්යයෙන්ම ඔක්සිකරණයක් වෙලා තියෙන්න ඕනේ. හැබැයි මෙතනදී ඔක්සිකරණය වෙලා තියෙන්නේ යකඩ නෙමෙයි. යකඩ වෙනකොට ඔක්සිකරණය වෙලා තියෙන්නේ මැග්නීසියම් සහ සිංක්. අපි බැලුවොත් මේකට හේතුව මැග්නීසියම් සහ සිංක් බැලුවොත් විද්‍යුත් රසායනික ශ්‍රේණිය යකඩ වලට වඩා ඉහළින් තියෙනවා. මැග්නීසියම් සහ සිංක් යකඩ වලට වඩා ඉහළින් තියෙනවා. එතකොට ඔක්සිකරණය වීමේ විභවය යකඩ වලට සාපේක්ෂව මැග්නීසියම් වල සිංක් වල දෙකේම වැඩි. එතකොට මේ දෙන්න ඔක්සිකරණය වෙනවා. එතකොට යකඩ ආරක්ෂා වෙලා තියෙනවා. හැබැයි අපි 4 සහ 5 රූප සටහන් එක බැලුවොත් එහෙම මේකෙත්
රෝස පැහැති කලාප තියෙන. ඒ වගේ නිල් පැහැති කලාපක් තියෙනවා. ඒ කියන්නේ යකඩ ඔක්සිකරණය වෙලා තියෙන. ඒ කියන්නේ Fe ධන දෙක බලන පවඩ පත් වෙලා තියෙනවා. අපි වැළුවොත් එහෙම මේකට හේතුව කොපර් සහ ලෙඩ් කියන්නේ යකඩ වලට වඩා පල්ලෙහින් තියෙන දෙන්නේ. යකඩ වලට වඩා සක්‍රියතා ශ්‍රේණියේ පල්ලෙහින් ඉන්න දෙන්නේ. එතකොට වෙන දේ තමයි කොපර් සහ ලෙඩ් ආරක්ෂා වෙලා යකඩ ඔක්සිකරණය වෙනවා. හරි. එතකොට අපිට දකින්න හම්බෙන දේ තමයි යකඩ නැගාවලින් පැහැදිලි සෝහගල දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ අපිට මේ ප්‍රදේශවල රෝස පැහැති ප්‍රදේශයක් දකින්න ලැබෙනවා. එතකොට මේ හැම අවස්ථාවකම අපිට දකින්න ලැබෙන දේ තමයි හයිඩ්‍රොක්සිල් ලයින් හැදෙනවා. ඒ කියන්නේ මොකක් හරි ප්‍රභේදයක් ඔක්සි හරණය වෙලා තියෙනවා. ඔක්සි හරණය වෙන්න අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන අවශ්‍යයි. ඒ සඳහා ඔක්සිකරණය වෙච්ච ප්‍රභේදයක් තියෙන්න ඕනේ. හරි. එතකොට පළවෙනි එකේදී යකඩ ඔක්සිකරණය වෙලා තියෙනවා. දෙවෙනි එකේදී මැග්නීසියම් ඔක්සිකරණය වෙලා තියෙනවා. තුන්වෙනි එකේදී සිංක් ඔක්සිකරණය වෙලා තියෙනවා. හතර සහ පහේදී යකඩ නැවතත් ඔක්සිකරණය වෙලා තියෙනවා. එතකොට අපිට යකඩ ආරක්ෂා කරන්න හැකි වෙලා තියෙන්නේ 2 සහ 3 රූප සටහන් දෙක ඇසුරින්. ඒ කියන්නේ මැග්නීසියම් හරි සිංක් හරි යොදලා අපිට යකඩ ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් නිගමනය මොකද්ද? යකඩ වලට වඩා ඉහළ සක්‍රියතාවයක් තියෙන ලෝහයක් කැප කරලා අපිට යකඩ ලෝහය ආරක්ෂා කරගන්න පුළුවන්. අපි මේකට කියන කැතෝඩීය ආරක්ෂණය කියලා. හරි කැප වෙන ලෝහයක් පාවිච්චි කරලා අපිට යකඩ ලෝහය ආරක්ෂා කරගන්න පුළුවන්. මේක එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට අපි කියනවා ගැල්වනයිස් කරන තහඩු. ගැල්වනයිස් කරපු තහඩු. ඒ කියන්නේ සිංක් කාලයක තහඩු. ඒතකොට අපි සාමාන්‍ය දන්න තහඩු. හරි මේ තහඩු වල සිංක් කාලයක කරලා තියෙනවා. ඒතකොට සිංක් ලෝහය කැප වෙමින් හරි යකඩ ලෝහය ආරක්ෂා කරනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම නැව් වල බඳ ප්‍රදේශවල හරි සිංක් සහ මැග්නීසියම් පටි සම්බන්ධ කරනවා. එතකොට යකඩ බඳ ප්‍රදේශය ආරක්ෂා වෙනවා සිංක් සහ මැග්නීසියම් කැපවන ලෝහය විදිහට වැඩ කරනවා. හරි. එහෙනම් අපි විද්‍යුත් රසායනයේ පාඩම අවසානයට අවිලා තියෙන්නේ. විද්‍යුත් රසායන පාඩම අපි අනුමානික තුනක් ඇතුළේ සාකච්ඡා කළා. විද්‍යුත් රසායනික කෝෂ, විද්‍යුත් විච්ඡේදන කෝෂ සහ ලෝහ විකාදනය යටතේ. කොහොමද ගැටලුවක් තියෙනවා මේ පාඩම සම්බන්ධව අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රශ්න දාන්න. අනිවාර්යයෙන්ම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ වගේ තව වීඩියෝස් වලින් අපි හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම subscribe button එක click කරලා ඉවරලා ඒ වගේම bell icon එක click කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලට දාන වීඩියෝස් වල notification අපිට මේ එහෙනම් සම්බන්ධ අලුත් පාඩමක්